පුංචි පන්තිවල සැබෑම සුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදින්ම පාසැල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ පුංචි පන්තිවල සැබෑම සුරතල් කොහෙන්ද මේ පොඩි නෑදෑයෝ උදින්ම පාසැල් අරගෙන ආවෝ මේ පොඩි පැටවුන් දෙමව්පියෝ. ඉතින් දරුවනේ ඔයගොල්ලෝ සියලු දෙනාටම මම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන් වාසනාවන්ත. ඔය වගේම ඔයගොල්ලෝ සියලු දෙනාම මම මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට මම ඊටාත්ම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඉතින් දරුවනේ මම අද සූදානම් වෙන්නේ ඔයගොල්ලොත් එක්කලා කතා කරන්නට සම්මුඛ වෙන්නට. අපි දැන් මේ පළවෙනි වාරයේ අවසන් කරගෙන ඉන්නේ මේ මොහොතේ. ඔයගොල්ලන්ට පළවෙනි වාරයේදී ඉගෙන ගන්නට ලැබුණ දේවල් නැවත සිහිපත් කිරීමට, ඒ කියන්නේ පුනරීක්ෂණය කර ගැනීමට. මේ සඳහා මම ඊටාත්ම වටිනා ප්‍රශ්න පත්‍රයක් ඔයගොල්ලන්ට තෝරගත්තා. ඊට කලින් පොඩ්ඩක් මතක් කරන්න ඕනි. ඔයගොල්ලෝ මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට මේ වෙනකොටත් subscribe කරලා නැත්නම් මම ඉල්ලීමක් කරනවා මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම ඔයගොල්ලන්ගේ යහළු එළියන් අතරේ මගේ channel එක පොඩි හඳුන්වා දීමක් ඒ යාළුවන්ටත් කරන්නයි කියලා මම ඔයගොල්ලන්ට ඉල්ලා සිටිනවා. ඉතින් මම අද මේ සඳහා තෝරගත්තේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පළමු වාර පරීක්ෂණයට 2016 අවුරුද්දේ ලබා දුන්න ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීමට. එහෙනම් අපි සියලු දෙනාම ප්‍රශ්න පත්‍රයට ඒක උත්තර දෙන්නේ කොහොමද කියලා අපි බලමු. මේ සඳහා පළමු ප්‍රශ්නය වශයෙන් ලබා දීලා තියෙන්නේ ඉතාමත්ම සරලම ප්‍රශ්නයක්. ඇපල් ගෙඩියක මිල රුපියල් 60කි. ඇපල් ගෙඩි එකක මිල රුපියල් 60යි. එහෙනම් ඇපල් ගෙඩි 6ක මිල කීයද? එතකොට අපිට මේකට උත්තර දෙන්න නම් මොකද කරන්න ඕන? මොන ගණිත සංකල්පයද අපි පාවිච්චි කරන්නේ? අපිට පුළුවනි ඇපල් ගෙඩි 6ක මිල හොයන්න එකක මිල වගේ 6 ගුණයක් තියෙනවා. ඒ කියන්නේ මේ 60 කියන එක අපි 6න් ගුණ කරාම අපිට උත්තරය ලබා ගන්නට පුළුවන්. රුපියල් වලින් කීයද කියලා. කොහොමද 6න් ගුණ කරන්නේ? 6 වරක් බිඳුව බිඳුවයි 6 වරක් 6 කීයද? 6 වරක් 6 36. එතකොට උත්තරය රුපියල් 360. මේ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් මේ ಗುಣ කිරීම කියන සංකල්පය වගේම අපිට පුළුවන් එකතු කිරීම කියන සංකල්පයක් පාවිච්චි කරන්න. ඒ කියන්නේ 60ව 6ක් අපි බලන්න ඕනේ. අපිට මෙන්න මෙහෙම 60 මේ විදිහට 60 කී පාරක්ද? 1 2 3 4 5 6. 66 පාරක් එකතු කරලත් අපිට මේ උත්තරේ ගන්න පුළුවන්. ඇත්තටම ඊට වඩා පහසුයි නේද? 66න් ගුණ කරාම ලබා ගන්න. බලන්න බිඳුව මෙතනට එනවා බිඳුවක්. ඊට පස්සේ 6ව 6ක් එකතු වුණාම 36ක් එනවා. බිඳුවයි මෙතන එනවා 6ව 6ක් එකතු වුණාම 36 360ක් කියලා අපිට ලබා ගන්න පුළුවන්. ඉතින් අපි මේ විදිහට ඉගෙන ගමු නේද? 60 ගුණ කිරීම 6න් අපි පිළිතුර ලබා ගන්නවා. හොඳයි එහෙනම් දෙවෙනි ප්‍රශ්නය. දෙවෙනි ප්‍රශ්نين අහන්නේ වෘත්තයක් ඇඳ ගැනීමට භාවිතා කළ හැකි ද්‍රව්‍ය දෙකක් ලියන්න. මේ සඳහා ඔයගලන්ට වෘත්තයක් ඇඳ ගන්නට භාවිතා කරන්න පුළුවන් ද්‍රව්‍ය දෙකක් ලියන්නලු. අපිට මොන වගේ ද්‍රව්‍යද පාවිච්චි කරන්න පුළුවන් වෘත්තයක් අඳින්න? ඔව්. රවුම් හැඩති තියෙන ඕනෑම ද්‍රව්‍යයක් භාවිතා කරන්න පුළුවන්. අපි බලමු. මේ තියෙන්නේ වෘත්තාකාර හැඩයක්. අපිට පුළුවන් මේ හැඩය භාවිතා කරලා වෘත්තයක් මේ විදිහට මෙතන ඇඳ ගන්න පුළුවන් අපිට වටේට. නේද? ඒතර ඒකක්. එතකොට කියන්න බලන්න ද්‍රව්‍ය දෙකක් නේ නම් කරන්න. අපිට පුළුවන් ද්‍රව්‍ය දෙකක් කියන්න බලන්න. වීදුරුවක
වීදුරුවක්. නේද? එකක් ඕන තරම් තියෙනවා. වීදුරුවක කට රවුම්නේ. අපිට තියලා වීදුරුවක් මෙහෙම තියලා අපිට රවුමක් ඇඳ ගන්න පුළුවන්. තවත් එකක් කියන්න බලන්න. දැන් මම ගත්තා වගේ සාස්පානක පියනක් නේද? සාස්පානක පියනක්. මේ වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මට කියන්න බලන්න ඔයගලගේ කවකට පෙට්ටියේ තියෙනව නේද රවුමක් ඇඳ ගන්න පුළුවන් උපකරණයක්. මොකක්ද ඒකට කියන්නේ? කව කටුව නේද? කව කටුව. අපිට පුළුවන් කව කටුව භාවිතා කරලත් අපෙන් අහන්නේ ද්‍රව්‍ය දෙකක් ලියන්නේ. අගය සොයන්න. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නය අගය සොයන්න. අපිට ගොඩක් වෙලාවට ගණිතයේදී 10න් 100න් 1000න් ගුණ කරන්න, ඒ වගේම 10න් 100න් 1000න් බෙදන්න අපිට ලැබෙන අවස්ථා බොහොමයි. ඉතින් ගුණ කරනකොට කොහොමද බෙදනකොට කොහොමද කරන්නේ කියලා අපි බලමු. දැන් 24 100න් ගුණ කරාම අපිට ඉතාමත්ම ලේසියෙන් උත්තරේ ගන්න පුළුවන්. අපි මේ අර සංඛ්‍යා ගුණ කරනවා වගේ අපි පැත්තක එහෙම ගුණ කරන්නේ නැතුව කෙලින්ම උත්තරේ ලියන්න පුළුවන්. 100න් ගුණ කරනකොට 24 මේ 24 ලියලා ඊට පස්සේ මේ අගට බිංදු දෙකක් දාගත්තා නම් උත්තරේ ලැබෙනවා. එහෙනම් මට කියන්නේ 10න් ගුණ කරන්න තිබ්බනම් මොකද කරන්නේ? 24 ලියලා එක බිංදුවයි දාන්නේ. 1000න් ගුණ කරන්න තිබ්බනම් මොකද කරන්නේ? 24 ලියලා තව බිංදු 3ක් අගට දානවා. 100න් ගුණ කරනකොට දාන්නේ අපි බිංදු 2ක්. ඒ වගේම 25600 අපිට තියෙනවා 10න් බෙදන්න. අපි කොහොමද 10න් බෙදන්නේ? අපිට තියෙන්නේ මෙතනදී අපි 24 100න් ගුණ කරනකොට බිංදු දෙකක් අගට දැම්මා වගේ දැන් 25600 10න් බෙදනකොට අපි මෙතනින් එක බිංදුවක් අඩුවෙන් එක බිංදුවක් කැපිලා යනවා. එතකොට 10න් බෙදනකොට දැන් උත්තරේ එක බිංදුවක් අයින් කරාම 2560. 10න් බෙදනකොට 2560. මට කියන්න බලන්න මේ සංඛ්‍යාව 100න් බෙදුවොත් මොකක්ද දෙන උත්තරේ? 100න් බෙදුවොත් අපි බිංදු දෙකක් අයින් කරන්න ඕනේ. එතකොට උත්තරේ 256. පැහැදිලිද? එහෙනම් අපි දැන් මෙතන ගණන් හතරක් හදුවානේ. හතරක් නෙමෙයි මෙතන ගණන් තුනක් හදුවා. 10න් ගුණ කරන හැටි ඉගෙන ගත්තා. එක බිංදුවක් දාලා 100න් ගුණ කරන හැටි ඉගෙන ගත්තා. බිංදු දෙකක් දාලා 10න් ගුණ කරන හැටි ඉගෙන ගත්තා. අපි මෙතන බිංදු තුනක් දැම්මොත්. ඒ වගේම 10න් බෙදනකොට එක බිංදුවක් අයින් කරා 2560යි. 100න් බෙදන්න වුණොත් අපි බිංදු දෙකක් අයින් කරන උත්තරේ 256යි. අන්න ඒ වගේ අපිට පුළුවන් මේ 10න් 100න් 10න් ගුණ කරන බෙදෙන ඒවා ඕනම ගාණක් කරන්න. අපි බලමු ඊළඟ ගානට ගිහිල්ලා. අපි දැන් බලමු ඊළඟ ප්‍රශ්නය. 7හි ආකල බන්ධන දෙකක් ලියන්න කියලා කියනවා. 7හි ආකල බන්ධන. ආකල බන්ධන කියන්නේ යම් සංඛ්‍යා දෙකක් එකතු කරාම එන උත්තරය 7ක් වෙන්න ඕනේ නේද? මොනවාද එකතු කරන ඕනතරම් සංඛ්‍යා තියනවා නේද? අපි බලමු 1 එකතු කිරීම 6. උත්තරේ කීයද? 7යි. මෙන්න මෙන්න එක ආකල බන්ධනය. තව එකක් කියන්න බලන්න. මේක එකක්. තව එකක් 2 එකතු කිරීම කීයද? 5. එතකොට 5යි 2යි එකතු කරාම 8යි. තවත් අපිට 2යි ලියන්න කියලා තියෙන්නේ. තවත් ලියන්න පුළුවන් නේද? 3 එකතු කිරීම 4. උත්තරේ 7යිනේ. ඒ වගේ එකතු කරාම 7ක් එන ඒවට තමයි අපි ආකල බන්ධන කියලා කියන්නේ. ඊළඟට අපි බලමු පස්වෙනි ප්‍රශ්නය. පස්වෙනි ප්‍රශ්නේ බලන්න වෘත්තයක් ඇඳලා තියෙනවා. ඒක මත තියෙනවා A කියලා ලක්ෂයක් මෙතන, C මෙතන තියෙනවා, D මෙතන තියෙනවා, D මෙතන තියෙනවා, E මෙතන තියෙනවා. අපිට කියන්නේ මෙම රූපයේ වෘත්තයේ මත ඇති ලක්ෂය මොනවාද? මේ රූපයේ වෘත්තයේ මත තියෙන ලක්ෂයන් මොනවාද? වෘත්තයේ මත. ඔයගලන්ට පේනවද? මේ ඇඳලා තියෙන්නේ වෘත්තයක්. මේ වෘත්තයේ මත තියෙන ලක්ෂයන් තමයි එකක් තියෙනවා මේ මෙතන A කියලා වෘත්තයේ මත, අනිත් එක B කියලා තියෙනවා ලක්ෂයක් වෘත්තයේ මත. පැහැදිලිව පේනව නේද?
එහෙනම් උත්තරය මොනවද? A හා B. ඊළඟට අහනවා දෙකේ දෙවෙනි කොටසෙන් වෘත්තයේ තුල ඇති ලක්ෂ්‍ය කුමක්ද කියලා. වෘත්තයේ තුල ඇති. මේ වෘත්තයේ මත වෘත්තයේ තුල තියෙන ඒවා මොකද්ද? මෙන්න මේ C ලක්ෂ්‍යය විතරක් තියෙන්නේ වෘත්තයේ තුල. එහෙනම් උත්තරය මොකද්ද? C. එතකොට මේ E සහ D කියන ලක්ෂයන් වෘත්තයට පිටතින් තියෙන ලක්ෂයන් දෙක. මොකද වෘත්තයට පිටතින් තමයි මේ E සහ D ලක්ෂය තියෙන්නේ. එහෙනම් වෘත්තයේ මත තියෙන්නේ A හා B, වෘත්තයේ තුල තියෙන්නේ C, වෘත්තයට පිටතින් තියෙන්නේ E හා D. ඒ පාඩම මතක් වුණා නේද? දැක්කද? ඊළඟට 6 වෙනි ප්‍රශ්නය අද දිනය සම්මත ආකාරයට ලියන්න. සම්මත ආකාරයට. ඒතර සම්මත ආකාරය කියන්නේ ඉස්සෙල්ලාම ලියෙන්න ඕනේ මොකද්ද? දිනේද මාසේද අවුරුද්දද? ඉස්සෙල්ලාම ලියන්න ඕනේ අවුරුද්ද. ඊළඟට ලියවෙන්න ඕනේ මාසය. අවසානට තමයි දිනේ ලියන්නේ. එහෙනම් දැන් සම්මත ආකාරයට ලියුවොත් කොහොමද ලියන්නේ? ඉස්සෙල්ලාම අවුරුද්ද ඉලක්කම් 4කින් ලියන්න ඕනේ. දැන් මේ 2022නේ. අපි 2022 කියලා අපි 2022. ඊළඟට මාසේ ලියන්න ඕනේ. මාසේ දැන් මේ මාසේ මොන මාසේද? කීවෙනි මාසේද? මේ 9 වෙනි මාසේ නම් අපි ලියන්න ඕනේ 9 වෙනි මාසේ නම් ඉලක්කම් 2කින් ලියන්න ඕනේ 0.9 කියලා. ඊළඟට දිනය කවදද? ඒතර දිනයක් ලියන්න ඕනේ මතක ඇතුව ඉලක්කම් 2කින්. අපි හිතමු අද දිනේ 9 කියලා. එතකොට 9 නම් අපි ලියන්න ඕනේ 0.9. 10 නම් 1.0. 22 නම් 2.2. ඉලක්කම් 2කින්. 9 ලියන්නේ එතකොට 9 ඉඳන් 9 ලියන්නේ 0.9 කියලා. එතකොට අවුරුද්ද ඉලක්කම් 4කින්, මාසයේ ඉලක්කම් 2කින්, දිනයක් ඉලක්කම් 2කින්. දැන් තේරුණාද සම්මත ආකාරයට ලියන හැටි? right. අපි ඊළඟට බලමු 7 වෙනි ප්‍රශ්නය. හිස්තැනක් පුරවන්නයි දීලා තියෙන්නේ. පැය 12 ඔරලෝසුව. පැය 12 ඔරලෝසුව එක දිනයකදී එක දවසකදී පැය කටුව සම්පූර්ණ වට කීයක් ගමන් කරනවද? පැය කටුව සම්පූර්ණ වට කීයක් ගමන් කරනවද? බලන්න පොඩ්ඩක් හිතන්න. පැය කටුව හිමින් ගමන් කරන්නේ නේද? පැය කටුව දවසක් සම්පූර්ණ වෙනකොට එක දවසකදී සම්පූර්ණ වට කීයක් ගමන් කරනවද? අපි හිතමු මේ මොන දැන් රෑ 12යි. ලාව දවසක් යනවා කියන්නේ ආයෙත් සැරයක් ඔහොම ගිහිල්ලා දවල් 12 පහු කරලා ගිහිල්ලා ආපහු සැරයක් ඊළඟ දවසේ පාන්දර කියන්නේ රෑ 12 වෙනකොට තමයි දවස් සම්පූර්ණ වෙන්නේ. ඉතින් මෙහෙම පැය කටුව යනකොට දැන් රෑ 12යි. ඊට පස්සේ නැමත ඔහොම උදේ රෑ 12න් පස්සේ පාන්දර වෙලා ඔහොම ගිහිල්ලා උදේ 6යි. ඔන්න දැන් මෙතනට එනකොට දවල් 12 වෙනකොට එක වටයක් ගිහිල්ලා ආපහු සැරයක් දවල් 12න් පස්සේ 1 2 3 4 5 රෑ 8යි රමේ 10 ඔන්න රෑ 12 වෙනකොට වට දෙකක් ගිහිල්ලා. පැහැදිලිද? ඒ කියන්නේ සම්පෑය කටුව යනවා සම්පූර්ණ වට දෙකක්. වට දෙකක් ගමන් කරයි. මෙම සංඛ්‍යාව සම්මත ආකාරයට ඉලක්කමින් ලියන්න. මෙන්න මේ දීලා තියෙන සංඛ්‍යාව සම්මත ආකාරයට ඉලක්කමින් ලියන්න කියලා කියනවා. මොකක්ද සංඛ්‍යාව? 12 මිලියන 50. 12 මිලියන 50. ඒ කියන්නේ මිලියන කලාපෙට 12ක් තියෙනවා. 50 කියන්නේ 12 මිලියන 50. 50 කියන්නේ ඒකක කලාපෙට 5ක් තියෙනවා. සාමාන්‍ය කලාප එන්නේ කොහොමද? මේ පැත්තේ කෙළවරේම තියෙන්නේ මොන කලාපෙද? දකුණු පැත්තේ කෙළවරේ තියෙන්නේ මොන කලාපෙද? මේ පැත්තේ කෙළවරේම තියෙන්නේ ඒකක කලාපය. ඊළඟට එනවා දහස් කලාපය. ඊළඟට මෙතන තියෙන්නේ මිලියන කලාපය. තවත් මේ හානින් කලාපයක්
අපි කිව්වොත් බිලියන කලාපය. එතකොට දැන් මේකේ තියෙන්නේ බිලියන නෑ 12 මිලියන. මේ හැම කලාපයකම ඉලක්කම් 3ක් ලියවෙන්න ඕනේ අනිවාර්යයෙන්. එතකොට 12 මිලියන කිව්වහම මිලියන කලාපෙට 12යි. මිලියන කලාපෙට 12යි. මෙතන මුලට බිඳුවක් දැම්මොත් ඉලක්කම් 3 සපිරෙනවා. 12 මිලියන 50. එතකොට 50 කියන්නේ ඒකක කලාපේ නම් අපි මේ දහස් කලාපෙට බිඳු 3ක් දාන්න ඕනේ. එතන කලාපයක් තියෙනවා. ඉලක්කම් 3ක් දාන්න ඕනේ බිඳු 3. 50 ලියන්නේ කොහොමද ඒකක කලාපේ? එකත් ඉලක්කම් 3කින් 50 ලියන්නේ මෙන්න මේ විදිහට බිඳුවයි 50. එතකොට බලන්න 12 මිලියන 50. මේ තියෙන්නේ 12 මිලියන 50. දැන් තේරුණාද? හැම කලාපයකටම ඉලක්කම් 3ක් එන්න ඕනේ. right. අපි බලමු ඊළඟට 9 වෙනි ප්‍රශ්නේ. ඉතාමත්ම ලේසි ඝනක රාමුවක් පේන්න තියෙනවා අපිට නේද? 3125 මෙම සංඛ්‍යාව ඝනක රාමුවක දක්වන්න. 3125 මෙම සංඛ්‍යාව ඝනක රාමුවක දක්වන්න. එතකොට මේ ඝනක රාමුවේ මේ පැත්තේ කෙළවරේම කූරේට අපි දාන්නේ කීයේ ගොඩවල්ද? එකේ ගොඩවල්. ඊළඟ කූරට අපි දාන්නේ 10 ගොඩවල්. ඊළඟ කූරට අපි දාන්නේ කීයේ ගොඩවල්ද? 100 ගොඩවල්. මේ කෙළවරේ මේකට අපි දාන්නේ 1000 ගොඩවල්. එතකොට 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් 1000 ගොඩවල් 3125 කියන එකේ 1000 ගොඩවල් 3ක් තියෙනවා. අපි එතකොට මෙතන ගණක 3ක් අඳින්නවා. ඊට පස්සේ 3100 100 ගොඩවල් එකක් තියෙනවා. 3100 20 කියන්නේ 10 ගොඩවල් දෙකක් තියෙනවා. ඊළඟට 3125 එකේ ගොඩවල් 5ක් තියෙනවා. එකේ ගොඩවල් 5 අපි මෙතන රවුන්ඩ් 5ක් ඇඳගත යුතුයි. 2යි 3යි 4යි 5යි. මෙන් අපි 3125. හරි. දැන් බලන්න මේ තියෙන්නේ දෙකේ ඉලක්කම. දෙකේ ඉලක්කම කියන්නේ ස්ථානියගේ 10යි. මේ 1000 මෙතන තුනේ ඉලක්කම ස්ථානියගේ 1000. හරි. දැන් බලන්න මෙන්න මේ ප්‍රශ්නය මේ ඇවිල්ලා කොළඹ ආනන්ද විද්‍යාලයේ පළවෙනි වාරයට දුන්න ප්‍රශ්න පත්‍රයක්. හරි ලේසියි. 2728 සංඛ්‍යාවේ 7 ඉලක්කමට අයත් ස්ථානියගේ කුමක්ද? 7 ඉලක්කමට අයත් ස්ථානියගේ. බලන්න මෙතන 7 ඉලක්කම තියෙන්නේ කීයේ ගොඩවල් ස්ථානියගේ මොකද්ද වෙන්නේ? මේ තියෙන්නේ එකේ ගොඩවල් අර කිව්වා වගේ. මේ තියෙන්නේ 10 ගොඩවල්, මේ තියෙන්නේ 100 ගොඩවල් 7ක් තියෙන 2700. එහෙනම් ස්ථානියගේ කීයද? 100 කියන ස්ථානය තමයි මෙතන තියෙන්නේ. 7 ඉලක්කම තියෙන ස්ථානියගේ අහන්නේ උත්තරය 100. 7 ඉලක්කමේ වටිනාකම ඇහුවා නම් උත්තරය 700යි. 7 ඉලක්කමේ වටිනාකම ඇහුවා නම් 700යි. ස්ථානියගේ ඇවිල්ලා 100 ස්ථානේ නේද? right. 11 වෙනි ප්‍රශ්නේ. වෘත්තයක කේන්ද්‍රය සොයා ගැනීමට එය නැමිය යුතු අවම වාර ගණන කීයද? මේ වෘත්තයක් ඔයගොල්ලන්ගේ අතර කඩදාසියකින් කපලා වෘත්තයක් දුන්නොත් අපි තමු සාස්පානක් තියලා ඇඳගත්ත වෘත්තයක්. ඒක කපනවා වටේට. කපලා ඔයාලා අතර දුන්නොත් ඒ කේන්ද්‍රය හරියටම හොයාගන්න ඒ වෘත්තය නවන්න පුළුවන් අවම වාර ගණන තමයි අහන්නේ. එකපාරක් වෘත්තය දෙකට නැවුවට අපිට පුළුවන් ද කේන්ද්‍රය හරියටම හොයාගන්න? බෑ නේද? මෙහෙම අපි හිතමු අපි මේ වෘත්තය මෙහෙම අපි මෙහෙම දෙකට නැවුවා. ඔන්න. අපි දෙකට නැවුවට අපිට හරියටම කේන්ද්‍රයේ තියෙන තැන කියන්න බෑ. එහෙනම් තව තැනකින් අපි නවමු දෙකට මෙහෙම දෙකට අපි හරියටම නවමු තව තැනකින්. මේ විදිහට අපි
හරියටම දෙකට නාමු මෙන්න මෙන්න. බලන්න. දැන් ඔන්න අපිට මේ දෙක කැපෙන තැන හම් වෙලා දිනවා නේද? මෙන්න මෙතන තමයි එතකොට කේන්ද්‍රය වෙන්නේ. එතකොට වෘත්තයක කේන්ද්‍රය සොයා ගන්නට එය නැමිය යුතු අවම වාර ගණන කීයද? 2යි. උත්තරය අවම වාර ගණන 2යි. අපි තව පාරක් දෙකට නැවුවොත් මෙන්න මෙහෙම ඒත් යන්නේ අර කේන්ද්‍රය හරහාමයි. පැහැදිලිද? right. එහෙනම් අවම වාර ගණන දෙකක් නැවුවනම් හොඳටම ඇති. පැහැදිලි? ඉතින් මම ඔයගලන්ට කිව්වා මේ කොළඹ ආනන්ද විද්‍යාලයේ පේපර් එකක් කියලා. මමත් හරි ආඩම්බරෙන් කිව්වේ මොකද? මමත් ඔයගොල්ලෝ වගේම දැන් ඔයගොල්ලෝ ඉපදෙන්න ඉස්සෙල්ලා සමාජයට ඔයගොල්ලන්ගේ දෙමව්පියොත් ඉපදෙන්න ඉස්සෙල්ලා 1977 අවුරුද්දේදී මම මේ පොළොන්නරුවෙන් තෝපෑ මහාවිද්‍යාලයෙන් ශිෂ්‍යත්වයේ ලියලා මමත් 1977 ශිෂ්‍යත්ව විභාගයෙන් පාස් වෙලා 6 වසරට ගියේ කොළඹ ආනන්ද විද්‍යාලයට. ඉතින් මම හරි ආඩම්බරයෙන් කියනවා මේ ඔයගොල්ලන්ට කරන්නේ ඒ වගේ බෞද්ධ ලංකාවේ තියෙන සුප්‍රසිද්ධ බෞද්ධ හොඳම බෞද්ධ පාසල ඒකේ දෙන දුන්න 1900 මේ 16 අවුරුද්දේ දුන්න ප්‍රශ්න පත්‍රයක් තමයි මම සාකච්ඡා කරන්නේ. අපි බලමු 12 වෙනි ප්‍රශ්නය. හිස් තැන් පුරවන්න. මිනිත්තු දෙකක් කියන්නේ තප්පර කීයද? එක මිනිත්තුවකට තප්පර කීයක් තියනවද? එක මිනිත්තුවකට තප්පර කීයක් තියනවද? 60. එහෙනම් මිනිත්තු දෙකකට තප්පර කීයක් තියනවද? 60 ඒවා දෙකක් නේද? අපිට පුළුවන් මෙන්න මේ වගේ 62කින් ගුණ කරලා දෙවරක් 0යි දෙවරක් 6 12. උත්තරය තප්පර 120ක් කියලා ලබා ගන්න. මිනිත්තු දෙකකට තියෙනවා තප්පර 120ක්. ඒ වගේම අපෙන් අහනවා දෙවෙනි කොටසට ඒකේ දින 3කට පැය කීයක් තියෙනවද? ඔයගොල්ලෝ දන්නවද දිනකට එක දිනයකට පැය කීයක් තියෙනවද? පැය 24. ඉස්සෙල්ලාට කිව්වනේ පැය කටුව ගමන් කරනවා එක දවසකට රවුන්ඩ් එකක්. එක රවුමක් ගමන් කරනකොට පැය 12යි. තව රවුමක් ගමන් කරනකොට පැය 12යි. එතකොට එක දවසකට තියෙනවා පැය 24ක්. එහෙනම් දවස් 3කට තියෙනවා 24 ඒවා 3ක්. 24 3ෙන් ගුණ කරලා අපිට පුළුවන් උත්තරේ ගන්න. 3ක් 4 12යි. 12න් 2 දැම්ම එකක් ඉතුරුයි. 3ක් 2 6යි අර ඉතුරු එකයි 7. උත්තරේ පැය 72යි. පැය 72යි. හරි. මේ වගේ කාලේ පාඩමෙන් නේද මේක? බලන්න ගොල්ලන්ට සියලු පාඩම් දැන් චුට්ට මතක් වෙගෙන යනවා. right. ඊළඟ 13 වෙනි ප්‍රශ්නය. පොත් 312ක් ඔයගොල්ලන්ගේ අතට දීලා තිබ්බොත් පොත් 312ක් පොත් 24 බැගින් වූ පෙට්ටි කීයකට ඇසුරන්න පුළුවන්ද කියලා අහනවා. ඒ කියන්නේ මේ වගේ පෙට්ටි ටිකකුත් දීලා තියෙනවා. ඔන්න එක පෙට්ටියකට පොත් 24ක් දානවා. තව පෙට්ටියකට පොත් 24ක් දානවා. ওই විදිහට මේ පොත් 312 පෙට්ටි කීයක අසුරන්න පුළුවන්ද කියලා අහනවා පොත් 24 ගාන. අපි මොකද කරන්නේ? ඔව් කියන්න බලන්න. 24 ඒවා කීයක් තියෙනවද කියලා බැලුවා නම් හරි. මේ දෙක බලන්නේ කොහොමද? මේ 312 අපි බෙදන්න ඕනේ 24. 3ට 24 ඒවා නෑනේ. එහෙනම් අපි බලමු 31ට. 31ට තියෙනවා 24 ඒවා එකක් 24යි. ඉතුරු කීයද? 31කින් 24ක් අඩු කරාම 1කින් 4ක් බෑ 11කින් 4ක් 7යි 2කින් 2ක් බිඳ 7ක් ඉතුරු වෙනවා නේ. ඊළඟට ගන්නවා මෙන්න මේ 2 72යි. 72ට 24 ඒවා කීයක් තියෙනවද? 24 48 ඊළඟට තව 24ක් එකතු කරාම 72යි. එතකොට 24 ඒවා තියෙනවා 3ක් 72යි ඉතුරු බිඳුවයි. ඒ කියන්නේ 13යි උත්තරේ නේද? ශේෂයේ බිඳුවයි. එතකොට එහෙමනම් පෙට්ටි කීයද? උත්තරය පෙට්ටි 13. පෙට්ටි 13. පැහැදිලිද? right. හය ශ්‍රේණියේ සිසුන් 420 දෙනෙකු ඉන්නවලු.
6 ශ්‍රේණියම ගත්තොත් සිසුන් 420 දෙනෙකු ඉන්නවලු. ඒ කියන්නේ මේක ලොකු ඉස්කෝලයක් නේද? ළමයි විශාල ප්‍රමාණයක් ඉන්න ඉස්කෝලයක්. ඉන් 178 දෙනෙකු ගැහැණු ළමයි තමයි. ඒ ළමයි 420න් 178 දෙනෙක්ම ගැහැණු ළමයි. එහෙනම් අහනවා එම ශ්‍රේණියේ සිටින පිරිමි ළමයි ගාන කීයද? එතකොට මේ 420න් 178ක් ගැහැණු ළමයි නම් පිරිමි ළමයි ගණන කීයද කියලා අහනවා. මොකද කරන්න ඕනේ? 420න් අඩු කරන්න ඕනේ 178ක්. ගැහැණු ළමයි 178 අඩු කරාම ඉන්නේ පිරිමි ළමයි ගාන. අඩු කරන්න. එතන බලන්න මේ අපි එකතු කරන්නද අඩු කරන්නද ගුණ කරන්නද බෙදන්නද කියන ගණිත සංකල්ප පිළිබඳ මනා අවබෝධයක් ලබා ගත යුතුයි නේද? බිඳුවෙන් 8ක් අඩු කරන්න බෑ. එතකොට අපි මෙහෙන් 10 ගොඩක් ගත්තාම 10න් 8ක් 2යි. දැන් මෙතන තියෙන්නේ 1. 2 නෙමෙයි එකක් ගත්තනේ. 1න් 7ක් අඩු කරන්න බෑ. එතකොට අපි මේකෙන් 10 ගොඩක් ගන්නවා. එතකොට මෙතන එතකොට එන්නේ කීයද? එකක් ගත්තාම 11න් 7ක් අඩු කරන්න ඕනේ. 11න් 7ක් අඩු කරාම කීයද? 4යි. හරි. දැන් මෙතන තියෙන්නේ කීයද? 4 නෙමෙයි 3. ඒතර 3යි. 3න් එකක් අඩු කරාම 2යි. එහෙනම් පිරිමි ළමයි ගන්න කීයද? 242යි. එතකොට පිරිමි ළමුන් 242යි උත්තරේ. ඊළඟට බලන්න ඊළඟට මේ අපි අහනවා ඒගොල්ලෝ මෙම වේලාවන් පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්නද? පැය 24 ඔරලෝසු වේලාවෙන්. මේ තියෙන පැය 12 ඔරලෝසු වේලාවෙන් වේලාව දීලා තියෙනවා. පෙරවරු පස්වරු වේලාව. මෙතන දෙකම හැබැයි පස්වරු ඈ. ඒ කියන්නේ තව 12න් පස්සේ වේලාවන් තමයි දීලා තියෙන්නේ. දැන් බලන්න පස්වරු 2:45 අපි පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්නේ කොහොමද? අර 12ට මේ දෙක එකතු කරන්න. එතන 12යි 2යි 14යි. එහෙනම් උත්තරය 14යි 45යි. right. ඊළඟට පස්වරු 10යි 15. එකත් පස්වරු. එතන 12ට වඩා පැය 10ක් ගිහිල්ලා. එතන 12ට 10ක් එකතු කරාම කීයද? 22යි. එතකොට උත්තරය 22යි 15යි. 22යි 15යි. මෙන්න මේ විදිහටයි පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්නේ. හරි? හොඳයි. දැන් ලරුවනේ ඊළඟට අපිට තියෙන්නේ 16 වෙනි ප්‍රශ්නයට 1 2 3 9 මෙන්න මේ කියන ඉලක්කම් 4 1 2 3 9 යන ඉලක්කම් එක්වරක් පමණක් භාවිතා කරමින්. ඒ කියන්නේ එක ඉලක්කමක් එකපාරක් පමණක් භාවිතා කරමින් දිවිය හැකි ඉලක්කම් 4 සංඛ්‍යා තියෙනවනේ ඕනතරම්. අන්න ඒ වලින් විශාලම සංඛ්‍යාව සහ කුඩාම සංඛ්‍යාව කීයද කියන එක අහනවා. එතකොට බලන්න දැන් අපි ඉස්සෙල්ලා ඝන කරාමුවකත් ඉගෙන ගත්තා. අර 1 ගොඩවල් 10 ගොඩවල් 100 ගොඩවල් 1000 ගොඩවල්. ඒතකොට සාමාන්‍යයෙන් සංඛ්‍යාවක් විශාලම වෙන්න නම් 1000 කියන ස්ථානීයගේ ලොකුම වෙන්න ඕනේ තමයි. ලොකුම වෙන්න ඕනේ නේද? විශාලම සංඛ්‍යාවක් වෙන්න නම්. නේද? එහෙමනම් අනිවාර්යෙන් දහස් ස්ථානයේ තියෙන්න ඕනේ 9 ඉලක්කම. ඒ කියන්නේ 9000 ගණනක් වෙන්න ඕනේ. ඊළඟට ලොකුම එක වෙන්න ඕනේ සිය ස්ථානය. ඊළඟට දස ස්ථාන කුඩාම සංඛ්‍යාව වෙන්න එක ස්ථානේ තමයි එක තියෙන්නේ. නම් උත්තරය 9 ලොකුම ඉලක්කම, ඊළඟට 3, ඊළඟට 2, ඊළඟට 1. මේක තමයි අපිට ලියන්න පුළුවන් විශාලම සංඛ්‍යාව වෙන්නේ. ඒ වගේම කුඩාම සංඛ්‍යාව වෙන්නේ අර දහස් ස්ථානයේ කියන්නේ 1000 කියන ස්ථානීයගේ කුඩාම වෙන්නේ නැහැ. ඒතර මේක මේ සංඛ්‍යාව අනිත් පැත්තට ලියුවොත් 1239. එතකොට දහස් ස්ථානයේ 1, සිය ස්ථානයේ 2, දස ස්ථානයේ 3, එක ස්ථානයේ 9. ඔන්න ඔය විදිහට තමයි විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි ලියන්නේ.
ඊළඟට 17 වෙනි ප්‍රශ්නය මිනිත්තු 110ක් අපිට ලියන්නලු පැය හා මිනිත්තු වලින්. මිනිත්තු 110ක්. මට කියන්න එක පැයකට මිනිත්තු කීයක් තියෙනවද? එක පැයකට. එක පැයකට තියෙනවා මිනිත්තු 60ක්. එතකොට මෙතන 60ව කීයක් තියෙනවද කියලා බැලුවා නම් හරි නේද? පැය වලින් කීයක් තියෙනවද කියලා බලමු. එතකොට මේ 110යි 60ව දෙකක් කීයද? 120යි නේද? එහෙනම් අපි බලමු මේ 110න් අර මිනිත්තු 60ක් අඩු කරලා බලමු. 0.11න් 6ක් 5යි. එතකොට 50ක් මිනිත්තු 50ක් ඉතුරු වෙනවා. එහෙනම් උත්තරය පැය එකකුයි මිනිත්තු කීයක්ද? පැය එකකුයි මිනිත්තු 50කුයි. මෙතන මිනිත්තු 60ක් තියෙනවා. මෙතන මිනිත්තු 50ක් තියෙනවා. ඒතර 60යි 50යි එකතු කරාම 110 එනවා. right. කරුණී ඊළඟට අපි බලමු 18 වෙනි ප්‍රශ්නය. ඇත්තටම අපි ඉස්සෙල්ලා මතකද සංඛ්‍යාවක් දීලා අපි ඒකේ සංඛ්‍යා නාමය ලිව්වා. මතකද? නෑ ඉලක්කමෙන් ලිව්වනේ. සංඛ්‍යා නාමය දුන්නා ඉලක්කමෙන් ලිව්වා. ඉතින් මෙතනදී අහන්නේ ඊටත් වඩා ලේසි ප්‍රශ්නයක්. ඉලක්කමෙන් දීලා අපෙන් අහන්නේ මෙහි ඉරියැඳි සංඛ්‍යාව අයත් කලාපය. මෙන්න මේ කලාපය මොකක්ද කියන්නේ? මම අර ඉස්සෙල්ලා ගාන හදනකොට ඉගෙනුවා මේ මොන කලාපයද කියලා. මම කිව්වා එක කලාපයකට ඉලක්කම් 3 ගානේ ලියන්න ඕනේ. මේ තියෙන්නේ ඒකක කලාපය. එහෙනම් මේ කලාපය මොකද්ද? දහස් කලාපය. මේ තියෙන්නේ මිලියන කලාපය. එහෙනම් ඉරියැඳි කලාපය මොකද්ද? දහස් කලාපය. දහස් කලාපය. හරි ලේසි නේද? ඊළඟට බලන්න පෙරවරුව ලෙස හඳුන්වන්නේ කුමන වේලාවන් දෙක අතර කාලයද? පෙරවරුව දවල් 12ට මධ්‍යන 12ට පෙර වෙන්න ඕනේ නේ. පෙරවරු වෙන්න. මධ්‍යන 12 කියන්නේ දවල් 12 පහ වුණාම පස්වරු. එහෙනම් මධ්‍යන 12ට පෙර වෙන්න ඕනේ. කීයට පසුද? මධ්‍යම රාත්‍රී 12න් පසු වෙන්න ඕනේ. එහෙනම් මොන වේලාවන් දෙක අතරද? මධ්‍යම රාත්‍රී 12ට පසු හා මධ්‍යහන 12ට පෙර. මධ්‍යහන 12ට පෙර. කියන්නේ මධ්‍යම රාත්‍රී 12න් පස්සේයි මධ්‍යහන 12න් ඉස්සෙල්ලයි තමයි පෙරවරු කියලා කියන්නේ. ඊළඟ මෙන්න මේ ගුණන වවුව සම්පූර්ණ කරන්න තියෙන ගුණ කිරීම ලකුණ දාලා තියෙන්නේ. බලන්න මේ 35 ඇවිල්ලා තියෙන්නේ 5 වරක් 7 35යි. එතකොට බලන්න මේ 40 එන්න නම් 5 කීයෙන්ද ගුණ වෙන්න ඕනේ? මේ මෙතන කීය දෙන්න ඕනේ? 5 කීයෙන් ගුණ වුණාමද 40 එන්නේ? 5ටෙන් ගුණ වුණාම 40යි. දැන් ඊට පස්සේ මෙතන 8 තියෙනවනේ දැන්. 8 කී 9න් ගුණ කරලා උත්තරේ මෙතන ලියන්න. 8 9න් ගුණ කරාම උත්තරය 8 වරන් 9 72යි. මෙන්න මේ ආකාරයට ඔයගොල්ලන්ට ලැබෙන කෙටි ප්‍රශ්න 20 අවසන් වෙනවා මේ ආනන්ද විද්‍යාලයේ 2016 අවුරුද්දේදී දුන්න ප්‍රශ්න පත්‍රය. අපි බලමු දැන් මේකේ B කොටසේ තියෙන ප්‍රශ්න වලට කොහොමද මුහුණ දෙන්නේ කියලා. දැන් ළමයි අපි ඔයගොල්ලන්ගේ ගණිතයේ පළවෙනි වාරේ ප්‍රශ්න පත්‍රයේ දෙක කොටස පොඩ්ඩක් බලමු. ඇත්තටම ඉක්මනට ලියන්න පුළුවන් මේකේ ප්‍රශ්න වලට උත්තර අතන කෙටි ප්‍රශ්න 20ක් නෙමෙයි බලන්න. මෙතන ඒගොල්ලෝ වෘත්තයක් ඇඳලා දීලා තියෙනවා. අපිට කියනවා පළවෙනි කොටසෙන් දී ඇති වෘත්තයේ කේන්ද්‍රය O ලෙස ලකුණු කරන්න. ඕගොල්ලෝ දැන් වෘත්තයක කේන්ද්‍රය කියන්නේ මොකක්ද කියලා හඳුනනවා නම් අපිට තියෙන්නේ ඒක O කියලා නම් කරන්න. මේ තියෙන්නේ හරි මැද. අපි ඒක O කියලා නම් කරනවා. රයිට් ඔන්න පළවෙනි කොටස ඉවරයි එතකොට. එහි සමමිතික රේඛාවක් අඳින්න. දැන් මේ වෘත්තයේ සමමිතික රේඛාවක් අඳින්නලු. අපිට පුළුවන් දැන් සමමිතික රේඛාවක් අඳින්න මේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ හරියට දෙකට බෙදෙන රේඛාවනේ. මතකද නේද අපි? දැන් මේ විදිහට අපි සමමිතික රේඛාවක් අඳින්නලු.
බලමු මෙන්න මෙහෙම සමමිතික රේඛාවක් අඳින්න. ඒ රේඛාව ඔස්සේ නැවුවොත් මේක හරියටම දෙකට බෙදෙනවා නේද? සමමිතික රේඛාව. ඊළඟට අපිට කියනවා අඳින්න කියලා විතරයි තියෙන්නේ. ඊළඟට ඕනෑම අරයක් ඇඳ නම් කරන්න. මේකේ ඕනෑම අරයක් ඇඳලා නම් කරන්නලු. එතකොට අපිට පුළුවන් මේකෙදි කේන්ද්‍රයේ ඉඳලා තියෙන දුරනේ අරය කියන්නේ. එතකොට අපි ඕනනම් මෙතන මේක අරය වශයෙන් මෙතන අකුරක් දාලා ඒක නම් කරන්නත් පුළුවන්. අපි ඕනනම් වෙන අරයක් අඳින්න පුළුවන් අපිට. මෙන්න මේ වගේ. මේක අරයක් එතකොට නේ A. එතකොට මේක නම් කරන්නේ කොහොමද ආරය? OA. ඕනෑම ආරයක් ඇඳ නම් කරන්න. මෙන්න නම් කරනවා OA. හරි? OA. ඊළඟට කියනවා විස්කම්භයක් ලකුණු කර නම් කර. දැන් මම මේ ප්‍රශ්නේ චුට්ටක් වෙනස් කරා. අපිට මේ ආනන්ද විද්‍යාලයේ පේපර් එකේ තියෙන්නේ මේ අරය මැනලා ලියන්නලු. කියන්නේ තමන් ඇඳ වෘත්තයේ අරය මැනලා ලියන්නලු. මම ඒක පොඩ්ඩක් ප්‍රශ්නේ වෙනස් කරලා ඔයගොල්ලන්ට දුන්නා. විස්කම්භයක් ලකුණු කර නම් කරන්න. ඒතර අපි මේකේ විස්කම්භයක් ලකුණු කරලා නම් කරමු. ඇත්තටම මේ ඇඳ සම්මිතික අක්ෂය තියෙනවානේ. ඒකෙම අපි මෙන්න මේ කෙලවරවල් දෙකට P අපි ලක්ෂය මෙහි තියෙනවා නේද? TQR තියෙනවා. අපි හිතමු මේක x කියලා. අපි මෙතන x දාමුකෝ. මේ ලක්ෂය y කියලා දාමුකෝ. එතකොට අපි මේ විස්කම්භයක් ඇඳලා ඔන්න xy කියලා අර සම්මිතික රේඛාවෙම අපි xy නම් කරලා ඒකේ xy කියලා අපි ලියමු. විස්කම්භය තමයි x වලින් ඉඳලා y ට තියෙන දුර. කේන්ද්‍රය හරහා යන්නේ නේද? ඊට පස්සේ කියනවා වෘත්තය මත p ලක්ෂයද මේ වෘත්තය මත p ලක්ෂයක් ලකුණු කරන්න. ඔන්න මම ලකුණු කරා මෙතන p ලක්ෂය. වෘත්තය මත p ලක්ෂයද වෘත්තයට පිටත q ලක්ෂයද. ඒතර q ලක්ෂයක් තියෙනවා වෘත්තයට පිටින්. මම මේ හරියට ලකුණු කරන්නම් q. වෘත්තයට පිටත q ලක්ෂයද වෘත්තයේ ඇතුළත r ලක්ෂයද ලකුණු කරන්න. මේකේ වෘත්තයේ ඇතුලේ කොහේ හරි කමක් නැහැ. අපි මේ හරියෙන් ගමුකෝ. වෘත්තයේ ඇතුළත r කියලා ලක්ෂයක් ලකුණු කරන්න. අතර බලන්න වෘත්තයේ මත p වෘත්තයට පිටතින් q වෘත්තයේ ඇතුළත r. එහෙනම් වෘත්තයේ ඇතුළත තවත් ලක්ෂයක් මේකේ තියෙනවා. ඕ නේද? වෘත්තයේ මත තවත් ලක්ෂයන් තියෙනවා මේකේ. p වලට අමතරව x a y වෘත්තයේ මත. නේද? වෘත්තයේ පිටතින් මේ තියෙන්නේ q. ඔය විදිහට අපිට පළවෙනි ප්‍රශ්නෙට උත්තර දීලා අවසන් කරන්නට පුළුවන්. දැන් දරුවනේ මේ අපිට දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට කියනවා සෑම දිශාවකටම ඒ කියන්නේ පේලියක තීරයක විකර්ණ. මේ වගේ පේලිවල තීරවල සහ විකර්ණ කියන්නේ මෙන්න මේ වගේ හැම පැත්තකටම එකතුව පහළව ලැබෙන පරිදි මෙම මැජික් කොටුව සම්පූර්ණ කරන්න කියලා. ඉතින් අපිට ඒකේ ඉලක්කම් කීපයක් පමණක් දීලා ඔයගොල්ලන්ට ඉතුරු ටික සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් බලන්න මෙතන නම් නිකම්ම පුළුවන් නේද? එකතුව 15ක් වෙන්න නම් 6යි 5යි 11යි 11 නම් මෙතන ඉන්න ඕනේ කීයද? 4 නේ. 11 නම් මෙතන 4. මේ විදිහට අපිට ගන්න පුළුවන්. එතන 4 එන්නේ 6යි 1යි 7යි. 7යි නම් මෙතනට එන්න ඕනේ 8. නේද? ඔන්න මේ හිස් තැනට එන්න ඕනේ එතකොට 6යි 5යි 11 නම් 11යි 4යි 15යි. 6යි 1යි 7යි. 7 නම් මෙතනට එන්න ඕනේ 8. හරි? ඊළඟ මෙතනත් පුළුවන්. 5යි 1යි 6යි. 6 නම් මෙතන එන්න කීයද? 9 නේද මේ හිස් තැනට එන්න ඕනේ. 9. ඊළඟට බලන්න මේ දෙක තියෙනවා. 9යි 4යි 13යි. 13 නම් මේ හිස් තැනට එන්න ඕනේ කීයද? 2. 13යි 2යි 15. ඊළඟ 8යි 4යි 12යි. 12 නම් මෙතනට එන්න ඕනේ කීයද? 12යි 3යි 15. ඊළඟ මෙතනත් පුළුවන් අපිට. මේ පැත්තෙන් ගන්නත් පුළුවන් මේකෙන් ගන්නත්. 5යි 3යි 8යි. 8 නම් මෙතනට එන්නේ 7. 6යි 2යි 8යි. 8 නම් මෙතනට එන්නේ 7. ඔය ආකාරයට ගන්න පුළුවන්. මම ඊට වඩා ලේසි ක්‍රමයක් කියන්නම්.
බලන්න මෙතන තියෙන ඔක්කොම ඉලක්කම් 1 ඉඳලා 9ට තියෙන ඉලක්කම් ටික. අපි මෙන්න මෙහෙම 1 2 3 බලන්න පිළිවෙලට ලියන් යනවා. 1 2 3 ඊළඟට 4 5 6 7 8 9. හරිද? එතකොට මෙහෙම ලියන් ගිහිල්ලා ඔයගොල්ලන්ට චූටි වැඩක් කරන්න තියෙනවා. මේ වටේ තියෙන පේලි 4 තියෙන්නේ. මේ වටේ තියෙන පේලි 4 මේ පේලියේ මැදයි, මේ පේලියේ මැදයි, මේ පේලියේ මැදයි, මේ පේලියේ මැදයි. ඔන්න ඔය මැද වල් 4 ඔන්න ඔහම රවුම් කරගන්න. රවුම් කරන්නේ දැන් මම ওই ඉලක්කම් 4 උතනින් අයින් කරනවා. මේ දෙකේ ඉලක්කම අයින් කරලා ඒක දාන්නේ මේ පැත්තෙන්. 8 ඉලක්කම අයින් කරලා ඒක දාන්නේ මෙතනින්. දැක්කද? මේක මෙතනින් දැම්මා, මේක මෙතනින් දැම්මා. ඊළඟ ඒ වගේ මෙතන. 4 ඉලක්කම අයින් කරලා මේ පැත්තෙන් දාගන්න. 6 ඉලක්කම අයින් කරලා මේ පැත්තෙන් දාගන්න. දැන් බලන්න. ඔයගලන්ට පේනව නේද මේ? 6 1 8 මෙතනින් ආවා එකක්. 7 5 3 මෙතනින් ආවා අනිත් එක. 2 9 4 මෙතනින් ආවා අනිත්. 6 1 8 7 5 3 2 9 4. දැන් තේරෙනවද? මැජික් කොටුව. අපිට ළමයි මේ වගේ මැජික් කොටු දසදහස් ගණක් අපිට හදන්න පුළුවන්. හැබැයි හැම එකම 15 නෙමේ, මේකේ එන්නේ 15. හරිද? මේ වාසනාවන්ත මැජික් කොටුවක් කියලා කියනවා මේකට. මේක චීන ජාතිකයෝ ඉතාමත්ම වාසනාවන්ත ඉලක්කම් රටාවක් කියලා හඳුනගෙන ඒගොල්ලෝ මේවා ඒගොල්ලන්ට පර්ස් වල එහෙම දාගෙන ඉන්නවා. මේක පොඩ්ඩක් ලැමිනේට් කරලා එහෙම. ඒ කියන්නේ මේක වාසනාවන්ත මැජික් කොටුවක් කියලා කියනවා. අපිට දෙක අර විදිහට පිළිවෙලට සමාන පරතර වලින් ඉලක්කම් 1 2 3 4 5 6 විදිහට ලිව්වා වගේ 2 4 6 8 10 12 14 16 17 3න් 3ට 4න් 4ට ඕන එකක් ඔයගොල්ලෝ ලියලා බලන්න. මේ විදිහට ඉලක්කම් මාරුව දාලා මැජික් කොටු සම්පූර්ණ කරගන්න පුළුවන්. අපි ආයෙත් දවසක වෙනමම එකක් ඒ සඳහා හදමු. right. අපි බලමු දෙවෙනි ගානේ දෙවෙනි කොටසේ ඒ කොටස. හිස් කොටු පුරවන්න දීලා තියෙනවා. දැන් බලන්න මෙතන අඩු කරන්න තියෙන්නේ 3න් යම් ගානක් අඩු කරාම මෙතන දෙන්නේ 4ලු. එතකොට මෙතන 3ට වඩා අඩු ඉලක්කම් තියෙන්න බෑනේ. එහෙනම් 3ට වඩා ලොකු ඉලක්කමක් තියෙනවා. මෙතන 3න් අඩු කරන්න බෑ. ඒක 4ක් උත්තරේ එන්න නම්. එහෙනම් අපි මෙතන මෙහෙන් එකක් අරගත්තොත් 13න් කීයක් අඩු කරාමද 4 එන්නේ? 13න් කීයක් අඩු කරාමද? 13න් 9ක් අඩු කරාම 4යි. දැන් එතකොට ළමයි මෙතන තියෙන්නේ 4 නෙමෙයි, එකක් ගත්ත හින්දා මෙතන තියෙන්නේ 3. දැන් බලන්න 3න් කීයක් අඩු කරාමද 9 එන්නේ? එහෙනම් මෙතන ඊට වඩා අඩු ඉලක්කමක් තියෙන්න බෑනේ. 3ට වඩා අඩු ඉලක්කමක් මෙතන තියෙන්න බෑ. එතකොට අපි මෙහෙන් එකක් ගන්න. එතකොට 13න් කීයක් අඩු කරාමද 9 එන්නේ? 13න් 4ක් අඩු කරාම 9යි. දැන් මෙතන බිංදුවනේ තියෙන්නේ. එහෙනම් මෙතන තිබිලා තියෙන්නේ කීයද? 1. මොකද මේක අපි ගත්තනේ. එතකොට මෙතන බිංදුව වෙන්නේ. දැන් බලන්න 3න් 9ක් බෑ. 13න් 9ක් අඩු කරාම 4යි. දැන් මෙතන තියෙන්නේ 3. ඒ 3න් 4ක් බෑ. 13න් 4ක් අඩු කරාම 9යි. දැන් මෙතන බිංදුව. ඊළඟ බලන්න මේක 15ට එකතු කරලා. එකතු කරාම අගට 7ක් එන්න නම් මෙතන තියෙන්න ඕනේ එකතුව 17ක් වෙන්නේ නැහැ. 8යි 9යි එකතු කරාම 17යි. 17න් 7 දැම්මම මේ මෙතනට එකක් යනවා. හරිද? ඊට පස්සේ මෙතන 1යි 3යි 4යි තව මෙතන තියෙන්න ඕනේ එතකොට 4ක්. එතකොට 4යි 3යි 7යි අරගෙන අපි 1යි 8යි හරි 8 ආවා. ඊළඟට මෙතන 12 එන්න ඕනේ 2 එන්න ඕනේ. එහෙනම් 9යි 3යි එකතු කරාම 12 කෙලින්ම දාන්න පුළුවන්. ඔය ආකාරයට අපිට ඒ හිස් කොටු පුරවන්න පුළුවන්. ඊළඟට තියෙනවා දෙවෙනි ගානේ මෙන්න මෙහෙම දැන්වීමක් සඳහා ගාස්තු අය කිරීම කොහොමද අය කරන්නේ? පළමු වචන 10 සඳහා එක් වචනයකට 8 ගානේ අය කරනවා. පළමු වචන 10ට එක් වචනයකට රුපියල් 8 ගන්න.
ඊළඟ වචන 10ට එක් වචනයකට රුපියල් 10 ගානේ අය කරනවා. තුන්වන වචන 10ට. ඒ කියන්නේ ඊටත් පස්සේ දින වචන 10ට එක් වචනයකට රුපියල් 15 ගානේ අය කරනවා. ඒ කියන්නේ මේ දැන්වීම වචන ගොඩාක් තියෙනකොට අර එන්න අර වචන වලට අය කරන මුදල වැඩි කරනවා. ඒතර බලන්න දැන් පළවෙනි වචන 10ට රුපියල් 8 ගානේ එතන 10 වරක් 8 නේද? එතන වචන ඔක්කොම 28යිනේ. මෙතන පළවෙනි වචන 10. මෙන්න ඊළඟ වචන 10. එතන ඊළඟ වචන 10ට අය කරන්නේ රුපියල් 10 ගාන. දැන් වචන 20ක් ඉවරයි. පළමු වචන 10 ඊළඟ වචන 10 තව ඔක්කොම වචන 28ක් නම් තව වචන 8යි ඉතුරු වෙලා තියෙන්නේ. ඒකට ඊළඟ වචන 8ට රුපියල් 15 ගානේ අය කරනවා. එතකොට මෙන්න මේ මුදලයි මේ මුදලයි මේ මුදල් තුන අපි මෙහෙම එකතු කරලා ගන්න ඕනේ. පළවෙනි වචන 10ට 8 ගානේ රුපියල් 80යි. ඊළඟ වචන 10ට රුපියල් 10 ගානේ රුපියල් 100යි. ඊළඟ වචන 8ට නේද? 10යි 20යි 8යි නේ 20 ඔක්කොම වචන 28යි 15 ඒවා 8ක් 120යි රුපියල් 120යි. එතන මෙන්න මේ ටික එකතු කරාම බිංදුවයි 8යි 2යි 10න් බිංදුව දැන් මේකක් ඉතුරුයි 1යි 2යි අර ඉතුරු 1යි 3යි. උත්තරය රුපියල් 300යි. එහෙමනම් මේ රුපියල් මේ වචන 28 දැන්වීමට ආය කරන මුදල වෙන්නේ රුපියල් 300යි. තේරුණා නේද? රයිට්. දරුවනි ඊළඟට අපි තුන්වෙනි ප්‍රශ්නෙට යමු. මේ තුන්වෙනි ප්‍රශ්නයේ විදිහේ මම මේකේ මූලධර්ම ටිකක් මම මීට කලින් ගානකත් කියලා දුන්න බලන්න. ඉලක්කම් විශාල ප්‍රමාණයක් තියෙනවා. 1 2 3 4 5 6 7 8 9 10 11ක් තියෙනවා. මේ සංඛ්‍යාව ඉස්සෙල්ලම ඉහළ දැක්වෙන සංඛ්‍යාව කලාප වලට වෙන් කරන්න. එතකොට අර ඉස්සෙල්ලා අපි සංඛ්‍යා නාම ලිව්වා නේද? මේක කලාප වලට වෙන් කරන්නේ දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා ඉලක්කම් 3 3 ඈඩ් කරනවා. මෙන්න මේ කෙළවරේම තියෙන 0.05 එක කලාපයක්. මේ 125 තව කලාපයක්. මේ 0.3 තව කලාපයක්. 57 එතකොට මේ පැත්තෙන් එක කලාපයකට අයින් වෙනවා. 57 ඊළඟට ඊළඟ 0.3 පොඩ්ඩක් ඈඩ් කරනවා. ඊළඟට 125 ඊළඟට මේ 0.05 මේ පැත්තේ කෙළවරේ ඉඳලා තමයි දකුණු පැත්තේ කෙළවරේ ඉඳලා තමයි කලාප වලට වෙන් කරන්නේ. ඊළඟට කියනවා මෙම සංඛ්‍යාව සම්මතාකාරයට අකුරෙන් ලියන්න. ඒතර අපි බලනවා දැන් මේක ඇවිල්ලා ඒකක කලාපය, දහස් කලාපය, මිලියන කලාපය, මෙන්න බිලියන කලාපෙකුත් තියෙනවා. එතකොට බිලියන කලාපයට 57යි. ඒතර අකුරෙන් ලියනකොට 57 බිලියන. බිලියන 57යිනේ. එතන අපි අකුරේ ලියනකොට 57 බිලියන. ඊළඟට මිලියන කලාපය නැහැ. 57 බිලියන මිලියන කලාපෙට නැහැ. ඒතර දහස් කලාපෙට 125යි. එතකොට 125,000 57 බිලියන 125,000 125,000 මෙතන තියෙන එක කලාපෙට 5යි. 5. එන්න මේක තමයි උත්තරේ. 57 බිලියන 125,005. 57 බිලියන 125,005. මේක සංඛ්‍යා නාමයේ ලියන්නේ ඔන්න ඔය ආකාරයට. බලන්න මෙච්චර ඉලක්කම් ගොඩාක් තිබ්බාම ළමයි බය වෙනවා. ඒකින්ද මේ විදිහට කලාප වලට දකුණු පැත්තේ ඉඳලා තුන තුන වෙන් කරගෙන එන්න. එවිලා මෙවල හරි ලේසියෙන් ලියන්න පුළුවන්. මතක් කරගන්න ඔයගලන්ට කරපු පාඩම. ඊළඟට කියනවා මෙතන මේ පොඩ්ඩක් ඉරි දෙකක් ඇඳලා තියෙනවා ප්‍රශ්නේ. දැන් එතනින් තමයි මේ අහන්නේ. ඉරි ඇඳි ඉලක්කමට අයත් ස්ථානීය අගය ලියන්නත් ඕනේ, නිරූපිත අගය ලියන්නත් ඕනේ. එතන මෙතන ස්ථානීය අගය වෙන්නේ අපි අර මතකද?
ඒ එකේව 10ඒව 100ඒව 1000ඒවනේ. 1 10 100 1000 කියන ස්ථානයේ තමයි මේ පහ තියෙන්නේ. ඒතර ස්ථානීය අගය මොකද්ද? දහස් ස්ථානය. දහස් ස්ථානය 1000 කියන ස්ථානය. එහෙනම් ඒකේ නිරූපිත අගය වෙන්නේ 1000ව පහක් තියෙනවා. නිරූපිත අගය කීයද? 5000යි. අකුරෙන් ලියන්නත් පුළුවන්, වචනෙන් ලියන්නත් පුළුවන් නේ. ඉලක්කමේ 5000යි. ඒතර නිරූපිත අගය 5000යි. ඊළඟට අපිට කියනවා ලබ්ධිය හා ශේෂය ලියන්නලු මෙන්න මේ ගාන 15න් බෙදලා 22530 අපිට 15න් බෙදන්නලු. බෙදලා ලබ්ධියයි ශේෂයයි ලියන්නලු. අපි බලමු බෙදලා 22300 225304 මේක බෙදන්නලු 15න්. බෙදලා ඉවර වෙලා අපිට කියනවා ඒකේ ලබ්ධිය සහ ශේෂය ලියන්න. අපි බලමු 22ට 15 එකක් 15යි 7ක් ඉතුරුයි. ඊළඟ මොකද කරන්නේ? මේ පහ ගන්නවා. ඒ පහ කෙලින් ගන්නවා 75. 75ට තියෙනවා 15 හරියටම 5ක්. 15 5ක් 75යි ඉතුරු බිඳුවයි. ඊළඟට ගන්නවා මේ තුනේ ඉලක්කම. 3ට 15 තියෙනවද? 3ට 15 නැහැ. නැත්නම් මෙතන බිඳුව දාන්න. බිඳුවක් දාන්න අවසානට ආය අඩු කරන්න 3. ඊට පස්සේ ගන්න මේ බිඳුව. දැන් බිඳුවක් අරගෙන දැන් බලන්න 30ට 15 කීයද? 2යි. 15 2ක් 30යි ඉතුරු බිඳුවයි. ඊළඟ අවසාන වශයෙන් මේ 4 ගන්න. 4ට 15 තියෙනවද? නෑ නේද? එහෙනම් 4ට 15 බිඳුවයි ඉතුරු 4යි. දැන් ඔන්න අපිට ඇවිල්ලා තියෙනවා උත්තරය 15020. ඒ තමයි ලබ්ධිය. එහෙනම් ලබ්ධිය කීයද? 15020යි. ශේෂය තමයි මේ ඉතුරුනේ. මෙතන ශේෂය 4. ඔය විදිහට තියෙනවා. ඊළඟ ළමයි මේකේ තව පස්වෙනි කොටසකුත් තියෙනවා. මේ පස්වෙනි කොටස මට මේ ගාන එතකොට තුන්වෙනි ගාන ඉවරයිනේ. එතකොට මම මෙතන තුන්වෙනි ගානේ පස්වෙනි කොටස මෙන්න මේ උඩ කොටස මකලා මම පස්වෙනි කොටස මෙතනින් ලියන්න. පස්වෙනි කොටස 127 ගුණ කිරීම 48. 127 ගුණ කිරීම 48 අගය සොයන්න කියලා තමයි තියෙන්නේ. දැන් මේ දෙක ගුණ කරන්න කියලා කියනවා. ඉලක්කම් 3ක සංඛ්‍යාවක් 127 ඉලක්කම් 2ක සංඛ්‍යාවකින් ගුණ කරන්නයි තියෙන්නේ. අර ගුණන වගුව අපිට ප්‍රයෝජනවත් වෙනවා. චක්‍රය වල පාඩම් කරලා තියාගන්න ඕනේ. හොඳේ? right. ඉස්සෙල්ලාම අපි මෙන්න මේ ඉලක්කමෙන් ගුණ කරගෙන යනවා මේ 127. 8 වරක් 7. කීයද 8 වරක් 7? 8 වරක් 7 කීයද? 56 නේ. 8 වරක් 7 56න් 6 දැම්මා 5ක් ඉතුරුයි. 5ක් ඉතුරු. ඊළඟට 8 වරක් 2 16යි. 16ට මේ 5 එකතු කරනවා. 16යි 5යි 21න් 1 දැම්මා 2ක් ඉතුරුයි. ඊළඟට 8 වරක් 1 8යි. 8යි අර ඉතුරු 2යි 10යි. ඊළඟ ළමයි මේ 4ෙන් තමයි ඊළඟට ගුණ කරන්නේ. 4ෙන් ගුණ කරලා මේ 4 මෙන්න මේ යටින් තමයි ලියන්නේ. එකට යටින් ලියන්නේ. එක ඉලක්කමක් පන්නන. කැමති නම් මෙතන බිඳුවක් දාගෙන ඊට පස්සේ මෙතන ඉඳලා ලියාගෙන යන්න පුළුවන්. 4 වරක් 7 28න් 8 මෙතනට දාන්නේ. 4 වරක් 7 28න් 8 දැම්මා 2ක් ඉතුරුයි. ඊට පස්සේ 4 වරක් 2 8යි 8යි අර ඉතුරු 2යි 10න් බිඳුව දැම්මා 1ක් ඉතුරුයි. ඊට 4 වරක් 1 4යි 1යි 5යි. ඔන්න ඔය විදිහට 4ෙන් ගුණ කරගෙන යනවා. ගිහිල්ලා මෙහෙම පහළට එකතු කරන්න 6යි 8 1යි 9යි බිඳුවයි 5 1යි 6යි. උත්තරය 6096යි. උත්තරය 6096යි.
ඉතින් මේ සඳහා ඔයගොල්ලන්ට චක්‍රය ඕන වෙනවා. චක්‍රය බැරි ළමයින්ට චක්‍රය ඉගෙන ගන්න මේ අතේ ඇඟිලි වලින් චක්‍රය බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒක මම ඔයගොල්ලෝ මගේ සිසිර ඇකඩමි YouTube education channel එකට ගිහිල්ලා ඇතුළට ගිහිල්ලා ඒකේ තියෙනවා අර playlist වල තියෙනවා maths tricks කියලා. maths tricks වගේ videos 6-7ක් දාලා තිනවා. ඒකේ තියෙනවා මේ අතේ ඇඟිලි වලින් චක්‍රය බලන හැටි. ඒක බලලා වීඩියෝ විනාඩි 7ක් විතර තියෙන එක බලලා ඔයගොල්ලෝ ඉගෙන ගන්න. ඒකේ තියෙන maths tricks ටික සියල්ල ඔයගොල්ලෝ බලලා ලොකු දැනුමක් ගන්න. ලස්සනයි ගණිතය. හරිද? මේ වගේ මේ විදිහට තියලා අපිට ඒ චක්‍රය බලන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. right. දැන් අපි බලමු 4 වෙනි ප්‍රශ්නය. සුළු කරන්න තියෙන්නේ කාලය සම්බන්ධව මෙතන තියෙනවා පැය 3යි මිනිත්තු 45කට එකතු කරන්නලු පැය 4යි මිනිත්තු 30ක්. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා පැයකට මිනිත්තු කීයක් තියෙනවද? පැයකට මිනිත්තු 60ක් තියෙනවා. එතකොට මේ මිනිත්තු ගණන් එකතු කරාම 60කට වැඩියෙන් මෙතන ලියන්න බෑ. බලන්න 45යි 30යි එකතු කරාම කීයක් එනවද? 5යි 4යි 3යි 7යි 75ක් එනවනේ. එතකොට අපි මෙතන 75 ලියන්න බෑ 60ට වැඩිනේ. එහෙනම් අපි මේ මිනිත්තු 75න් පැයක්, ඒ කියන්නේ මිනිත්තු 60ක් මේ පැත්තට ගෙනිනවා පැයයි කියලා. එහෙනම් මට කියන්න මේ 60ක් අඩු කරාම කීය දෙන්නේ? 15යිනේ. එහෙනම් මෙතනට දානවා මිනිත්තු 15. මෙන්න මේ මිනිත්තු 60 පැයයි කියලා අපි මෙන්න මේ ගොඩ පැය තියෙන ගොඩට ගෙනියනවා. එතකොට දැන් බලන්න එකට පැය කීයක් තියෙනවද? 4යි 3යි 7යි අර ගෙනාපු පැයයි 8ක් වෙනවා නේද? පැහැදිලිද? දැන් අඩු කරනකොට මෙහෙමයි. දැන් බලන්න මෙතන මිනිත්තු 15 මිනිත්තු 22ක් අඩු කරන්න බෑ. අපි එතකොට මොකද කරන්නේ? මේ මෙතනින් පැයක් ගේනවා මිනිත්තු වලට. පැයක් මිනිත්තු වලට ගෙනාපුවාම මොකද වෙන්නේ? මිනිත්තු 60ක් තමයි එන්නේ. පැයක් කියන්නේ මිනිත්තු 60ක්. ඒතර 60යි 15යි කීයද? 60යි මෙතන 15ක් තියෙන 60ක් ගෙනාවම මෙතන 15ක් තියෙනවා. 60යි 15යි මෙතන 75 වෙනවා. හරිද? දැන් අපිට 75න් 22ක් තමයි අඩු කරන්න ඕනේ. බලන්න 75න් 22ක් අඩු කරලා 5න් 2ක් 3යි 7න් 2ක් 5යි. මෙතන 53යි. හරිද? මිනිත්තු 53යි. දැන් මෙතන තියෙන්නේ පැයක් අපි එහා පැත්තට ගෙනිච්ච හින්දා ඉතුරු වෙලා තියෙන්නේ 8 නෙමෙයි කීයද? 7යි. එහෙනම් 7න් 3ක් අඩු කරලා 4 දාන්න. ඒතර උත්තරේ කීයද? පැය 4යි මිනිත්තු 53යි. ඒතර බලන්න එකතු කරනකොට සහ අඩු කරනකොට ඔයගොල්ලෝ හොඳට මේක අධ්‍යයනය කරන්න. ඔයගොල්ලන්ට දැන් මෙතන තේරුන්නේ නැත්නම් දැන් ආයෙසරක් වීඩියෝ එක චුට්ටක් ඉස්සරහට ඇවිල්ලා නැවත වතාවක් බලන්න පුළුවන් හැකියාවක් තියෙනවානේ නේද? දහස් පාරක් වුණත් බලන්න පුළුවන්. right. ඊළඟ බලන්න මේකේ ඊළඟ කොටස මේ බස් රථ දෙකක් ගමන් කරන හැටි කුරුණෑගල ඉඳලා අනුරාධපුරයට. එක බස් රථයක් යනවා ඒ කියන බස් රථය යනවා කුරුණෑගල ඉඳන් අඹම්පොලින් අනුරාධපුරයට. හරිද? තව බස් රථයක් යනවා කුරුණෑගලින් දඹුල්ල හරහා අනුරාධපුරයට. එතකොට අපිට මෙතන කියන්නේ මෙහෙමයි. කුරුණෑගලින් පෙරවරු 4:30ට පිටත් වූ ඒ බස් රථය. ඒ බස් රථයේ ගමන් මාර්ගය තමයි කියන්නේ. කුරුණෑගලින් පිටත් වෙලා තියෙන්නේ 4:30ට නේද? මේ පැත්තෙන් පෙරවරු 4:30ට. පෙරවරු 4:30ට තමයි පිටත් වෙලා තියෙන්නේ. ඒ බස් රථය අඹන්පොලට ළඟා වුණේ පෙරවරු 5:45ට. මෙතනට ඇවිල්ලා තියෙන්නේ 5:45ට. හරිද? දැන් මම පොඩ්ඩක් මේ උඩ කොටස මකනවා. මට ඒ ගාන හදන්න අවශ්‍ය වෙන හින්දා ඉඩ කඩ. දැන් බලන්න මෙතන 4:30ට පිටත් වෙලා 5:45ට ඇවිල්ලා තියෙනවා පෙරවරු 5:45ට. එතන බලන්න කොච්චර කාලයක් ගියාද කියලා අපිට බලන්න. ඊට පස්සේ කියනවා එතෙන් සිට, ඒ කියන්නේ අඹන්පොලේ ඉඳලා එතෙන් සිට අනුරාධපුරයට යාමට පැය 1 මිනිත්තු 25ක් ගිහිලා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කොටස යන්න පැය 1 මිනිත්තු
25ක් ගිහිල්ලා තියෙනවා. පැය එකයි මිනිත්තු 25. අපි අහනවා බස් රථය අනුරාධපුරයට පැමිණි වේලාව මෙතනට ආපු වේලාව අපිට කියන්නලු පැය 24 ඔරලෝසුවේ. එවනම් දැන් මෙතනට එනකොට පෙරවරුනේ පෙරවරු 5:45ට ඇවිල්ලා තියෙනවා. එතන ඉඳලා අනුරාධපුරයට දැන් යනවනේ යන්න පැය එකයි මිනිත්තු 25ක් යනවා නේද? එහෙනම් මෙතනට ආපු වෙලාව අනුරාධපුරයට ළඟා වෙච්ච වෙලාව පැය 24 ඔරලෝසු වෙලාවෙන් දක්වන්න. ඉස්සෙල්ලා අපි මේකට අපි එකතු කරමු මෙන්න මේ පැය මිනිත්තු 25. හරිද? එතකොට 5:45ට අපි එකතු කරමු පැය මිනිත්තු 25ක්. දැන් අර විදිහටම අපි එකතු කරනවා. ඉස්සෙල්ලා ගන්න හැදුවා වගේ. 45යි 25යි කීයද? 70යි නේද? 70යි. මේ 70 මෙතන ලියන්න බෑනේ. අපි මේ 70න් 60ක් අඩු කරොත් 10ක් එනවනේ. මෙතනට 10ක් ලියනවා. එතකොට අර පැය ගෙනියනවා 60 ගෙනියනවා පැයක් කියලා මෙතනට. එතකොට එතන තියෙනවා 5 1 6 1 7යි. ඒ කියන්නේ අනුරාධපුරයට ළඟා වෙලා තියෙන්නේ පෙරවරු 7යි 10ට. හරිද? පෙරවරු 7යි 10ට. පෙරවරු 7යි 10ට තමයි ළඟා වෙලා තියෙන්නේ. මේක අපෙන් මේගොල්ලෝ ඉල්ලන්නේ මේ ළඟා වෙච්ච වේලාව පැය 24 ඔරලෝසු වේලාව. මේක අපි කොහොමද පෙරවරු 7යි 10යි පැය 24 ඔරලෝසු වේලාවෙන් ලියන්නේ? පෙරවරු කියලා කියන්නේ දවල් 12ට කලින්නේ. එහෙනම් අපි ලියන්නේ 0.7යි පෙරවරුනේ 10යි. මෙන්න මෙහෙම තමයි අපි වෙලාව ලියන්නේ. පෙරවරු පැය 24 පෙරවරු ලියන්නේ 7යි 10යි පැය 24 ඔරලෝසු වේලාවෙන් මෙන්න මේ ආකාරයට. ඊළඟට ළමයි මේකේ තවත් කොටසක් තියෙනවා. මෙහෙම කියන්නේ. දෙවෙනි කොටස ඒකේ ඊළඟ කොටසට කියනවා කුරුණෑගලින් 6:40ට පිටත් වූ බී බස් රථය. කුරුණෑගලින් පෙරවරු 6:40ට. කුරුණෑගලින් පස්වරු 6:40ට. දැන් මෙයා මේ පැත්තට යනවා පස්වරු 6:40ට. පිටත් වූ බස් රථය කුරුණෑගලින් පස්වරු 6:40ට පිටත් වූ බස් රථය පිටත් වූ බී බස් රථය දඹුල්ල හරහා අනුරාධපුරයට පැමිණියේ 8:20ටය. එතකොට මෙයා මේ හරහා මෙහෙම ඇවිල්ලා මෙහෙම ගිහිල්ලා තියෙනවා අනුරාධපුරයට. අනුරාධපුරයට ළඟා වෙලා තියෙන්නේ පස්වරු 8:20ට. දැන් ඇවිල්ලා තියෙන්නේ පස්වරු 8:20ට. එතකොට පෙරවරු 6:40ට පිටත් වෙච්ච එක පස්වරු 8:20ට තමයි අනුරාධපුරයට ළඟා වෙලා තියෙන්නේ. එතකොට මේ සඳහා ගත වෙච්ච කාලය කොච්චරද කියලා අහනවා. එතකොට අපිට පුළුවන් කාලය එනම් අවසන් වෙච්ච වෙලාවෙන් පටන් ගත්ත වෙලාවනේ අඩු කරන්න ඕනේ. 8:20න් 6:40ක් අඩු කරන්න ඕනේ. 8:20න් 6:40ක් අඩු කරන්න ඕනේ. මේ තියෙන්නේ පැය, මේ තියෙන්නේ මිනිත්තු. අර ඉස්සෙල්ලා ගන්න අඩු කරා වගේම අඩු කරන්න පුළුවන් අපිට. 20න් 40ක් අඩු කරන්න බෑ. එහෙමනම් අපි පැයක් ගන්නවා මිනිත්තු ගොඩට. ඒ පැයක් කියන්නේ මිනිත්තු 60යි. 60යි 20යි එකතු කරාම කීයද? 60යි 20යි එකතු කරාම 80යි. 80න් 40ක් තමයි අඩු කරන්නේ. 80න් 40ක් අඩු කරාම 40යි. දැන් මෙතන තියෙන්නේ පැය 7 තියෙන්නේ මෙතන. පැයක් ගත්තනේ. එතන 7 තියෙන්නේ. එහෙනම් 7න් 6ක් අඩු කරාම 1යි. එහෙනම් කාලය කොච්චරද? කාලය පැය 1යි මිනිත්තු 40යි. ඒ කියන්නේ මේ බී බස් රථය දඹුල්ල හරහා අනුරාධපුරයට යන්න පැය මිනිත්තු 40ක් ගිහිල්ලා තියෙනවා. හරි? මේ ආකාරයට ප්‍රශ්න ටිකක් තමයි ඒ කොළඹ ආනන්ද විද්‍යාලයේදී ඔයගොල්ලන්ට 2016 පළවෙනි වාරයේදී ඒ ළමයින්ට ඒ දරුවන්ට කුඩා දරුවන්ට මල් වගේ දරුවන්ට දීලා තිබ්බේ. ඉතින් දැන් ඒගොල්ලෝ කීයද ඉන්නේ 2016 මේ ප්‍රශ්න පත්‍රයට උත්තර ලියපු ළමයි 16 17 18 19 20 21 22. ඒ කියන්නේ අවුරුදු 6ක් වෙනවානේ. 6ක් වෙනවා කියන්නේ
දැන් ඒගොල්ලෝ උසස් පෙළ ළමයි ලොකු ළමයි ඒගොල්ලෝ. හරි. ඉතින් ඕගොල්ලොත් එහෙම තමයි තව ටික දවසකින් අවුරුද්දෙන් අවුරුද්ද යනකොට ඕගොල්ලෝ ශ්‍රේණි වල ඉහළට ගිහිල්ලා ලොකු දරුවෝ වෙනවා. ඉතින් එතකොට කියන්න පුළුවන් ඔයගොල්ලන්ට මම 6 වසරේදී මේ පාඩම ඉගෙන ගත්තේ සිසිර සර්ලි සිසිර ඇකඩමි YouTube এডুকেෂන් channel එකේ තියෙන පාඩමකින් කියලා. ඉතින් දරුවනේ මගේ ගොඩක් අය අහනවා මම උගන්වන පාසල මොකක්ද කියලා. මම අවුරුදු 29ක් පොළොන්නරුව රාජකීය මධ්‍යම විද්‍යාලයේ ගණිත ගුරුවරයෙක් වශයෙන් සේවය කරේ. දැන් මම පොළොන්නරුව හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා ජාතික පාසලේ ගණිත ගුරුවරයා වශයෙන් තමයි සේවය කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ සියලු දෙනාටම මම සුබම සුබානාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මගේ සිසිර ඇකඩමි YouTube এডুকেෂන් channel එකේ link එක ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්නම් ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ට කියලා ඔයගොල්ලන්ගේ නෑදෑයින්ගේ දූ දරුවෝ ඉන්නවා නම් 6 ඉඳලා 11 දක්වා දරුවෝන්ට තමයි මම channel එක කරන්නේ. ඒ අය අයියලා අක්කලා හැම ඉන්නවා නම් ඒ අයටත් link එක ලබා දෙන්නේ කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් සියලු දෙනාටම වාසනාවන්තම සුබම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන් වාසනාවන් පෙරවන් සරණයි.